ආයුබෝවන් හැමෝටම අපේ ගිණුම් කරන පන්තියට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කතා කරන්නේ සමාගම් ගිණුම් කරණය ගැන. ඉතින් මම මීට කලින් වීඩියෝ 3ක් සමාගම් ගිණුම් කරණය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි වීඩියෝ එක තමයි සමාගම් මූල ප්‍රකාශන හැඳින්වීම සහ ආකෘතිය ගොඩනැගීම. දෙවෙනි වීඩියෝ එක තමයි සමාගමක කොටස් නිකුත් කිරීම. තුන්වෙනි වීඩියෝ එක තමයි සමාගමක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය පිළියෙල කිරීම. ඉතින් මේ අද මම ගෙනෙන්නේ හතරවෙනි වීඩියෝ එක. හතරවෙනි වීඩියෝ එක විදිහට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාගමක ආදායම් බදු ගැලපීම. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකට අපි වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට මේ වීඩියෝ නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් ආදායම් බදු ගැලපිල්ල කරන්න කලින් මම පොඩ්ඩක් මේ ආදායම් බදු ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඔයගලන්ට අදහසක් ගන්න. මේ ආදායම් බදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බලපාන පනතක් තියෙනවා. ඒ පනත තමයි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ තමයි ආදායම් බදු පැනවීම කරන්නේ. කවුද මේ ආදායම් බදු ගෙවන්න ඕනේ? අපිට පනතේ කියනවා තැනැත්තෙක් එහෙම නැත්නම් පුද්ගලයෙක් කියලා කියනවා. දැන් අපිට එකපාරට පුද්ගලයෙක් කිව්වහම තේරෙන්නේ අපි වගේ මිනිස්සෙක් කියලානේ. එයාලා විතරක් නෙමෙයි මේ තැනැත්තෙක් පුද්ගලයෙක් කියලා හඳුන්වන්නේ. ඒ වගේ සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමාගමක් වෙන්න පුළුවන්. පුද්ගල මණ්ඩලයක් වෙන්න පුළුවන්. ඊළඟට ආණ්ඩුවක් වෙන්න පුළුවන්. මේ සියලුම දෙනාම ආදායම් පනතේ පුද්ගලයන් වශයෙන් හඳුන්වනවා. මේගොල්ලෝ ලබන ලාභ සහ ආදායම් මත තමයි බදු ගෙවිය යුතු වෙන්නේ. මේ පුද්ගලයන් කියලා හඳුන්වන අය ලබන ලාභ සහ ආදායම් මත තමයි බදු ගෙවිය යුතු වෙන්නේ. ආදායම් ප්‍රභව 4ක් හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේ ආදායම් ප්‍රභව යටතේ තමයි බදු ගෙවිය යුත්තේ කියලා. පළවෙනි එක තමයි සේවා නියුක්ති ආදායම. සේවා නියුක්ති ආදායම. දෙක ව්‍යාපාර ආදායම්. ව්‍යාපාර ආදායම්. තුන්වෙනි එක ආයෝජන ආදායම්. හතර වෙනත් ආදායම්. මෙන්න මේ ආදායම් යටතේ තමයි අපි බදු ගෙවන්න ඕනේ. සේවා නියුක්ති ආදායම කියන්නේ කෙනෙක් රැකියාවක් කරලා උපයන ලාභ සහ ආදායම්. ඉතින් මේකට අයිති වෙනවා වැටුප, එයාට ලැබෙන දීමනා, තව වෙනත් වරප්‍රසාද, ත්‍යාග ලැබීම්, මේ වගේ දේවල් සියල්ලම සේවා නියුක්ති ආදායමට ඇතුළත් වෙනවා. ව්‍යාපාර ආදායම් කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු කිරීමෙන් ලැබෙන ආදායම්. සේවා සැපීමෙන් ලැබෙන සේවා ගාස්තු, තොග විකිණීමෙන් ලැබෙන ආදායම්, ඊළඟට ව්‍යාපාර වලට ලැබෙන වෙනත් ප්‍රදානයන් වගේ දේවල්, ව්‍යාපාරයේ වත්කම් විකුල ලැබෙන ආදායම්, මේ සියල්ලම ව්‍යාපාර ආදායම් කියන යට ගණයට අයත්. ආයෝජන ආදායම් කියලා කියන්නේ අපි කොහේ හරි තැනක ආයෝජනයක් කරලා තියෙනවා නම් ඒ මත ලැබෙන ආදායම්. උදාහරණයක් විදිහට කොටස් මිලදී අරන් තියෙනවා නම් ලැබෙන ලාභාංශ ආදායම්, පොලී ආදායම් සහ වෙනත් ආදායම් ආයෝජන ආදායම් කියන ගණයට අයත් වෙනවා. වෙනත් ආදායම් කියන්නේ මේ තුන හැර අපිට ආදායම් පනතේ දක්වලා තියෙනවා වෙනත් ආදායම් මූලාශ්‍ර. ඒ වගේ ලැබෙන ආදායම් තමයි වෙනත් ආදායම් කියලා කියන්නේ. ඉතින් මෙතන සරල දැනගැනීමක් පමණයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ආදායම් බද්දට යටත් වන පුද්ගලයන් ගත්තාම මෙන්න මේ විදිහට පුද්ගලයන් වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා. මම පොඩි රූප සටහනකින් මේක පෙන්වන්නම්. මේ ඉන්නේ ලංකාව තුල ජීවත් වෙන පුද්ගලෙක්. මෙයාට අපි කියනවා වාසික පුද්ගලෙක් කියලා. වාසිකයි. එයා ශ්‍රී ලංකාව තුල තමයි ජීවත් වෙන්නේ, එයාගේ කටයුතු කරන්නේ. මෙයා විදේශ රටක කෙනෙක්. ඒ කියන්නේ ලංකාවෙන් පිටත තමයි මෙයා ඉන්නේ, විදේශ රටක කෙනෙක්. මෙයාට කියනවා අපි නිර්වාසික කියලා. නිර්වාසික පුද්ගලයා කියලා තමයි මෙයාට කියන්නේ. දැන් මෙයාලා බදු ගෙවන්න ඕනි කොහොමද?
වාසික කෙනෙක් කියන්නේ ලංකාව තුල ජීවත් වෙන ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්නේ. මෙයා එතකොට බදු ගෙවන්න ඕනි ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනක උපයන ලාභ සහ ආදායම් වෙනුවෙන් මෙයා බදු ගෙවන්න ඕන. ශ්‍රී ලංකාව තුල උපයන ඕනෑම තැනක ලාභ සහ ආදායම් වෙනුවෙන් මෙයා බදු ගෙවන්න ඕන. නිර්වාසික කෙනෙක් නම් ඒ කියන්නේ ලංකාවෙන් පිට ජීවත් වෙන කෙනෙක් නම් එයා බදු ගෙවන්න ඕනි ලංකාව තුල ඇතිවන හෝ ලංකාවෙන් ලැබෙන ආදායම් සහ ලාභ වලින් පමණයි. ඒ කියන්නේ දැන් වාසික පුද්ගලයා කියන්නේ ලංකාව තුල ජීවත් වෙන පුද්ගලයා ලංකාවේ කරන සෑම කටයුත්තකින්ම ලැබෙන ලාභ ආදායම් වෙනුවෙන් බදු ගෙවන්න ඕනේ. නිර්වාසික කියන්නේ විදේශ රටක ජීවත් වෙන කෙනා බදු ගෙවන්න ඕනි ලංකාව තුල ඇතිවන හෝ ලංකාවෙන් ලැබෙන ලාභ සහ ආදායම් පමණයි. ඒ කියන්නේ යා විදේශ රට තුල මොනවා හරි කරලා ලැබෙන ආදායම් මත ලංකාවේ රජයට බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි මේ ටික අධ්‍යයනය කරාම මෙන්න මේ විදිහේ සාරාංශයක් පිළිබඳව අපිට දැනුමක් තියෙන්න ඕනි. බලන්න මම මුලින්ම දාලා තියෙන්නේ බදු ගෙවිය යුත්තේ කවුද? කවුද බදු ගෙවිය යුත්තේ? සෑම තැනැත්තෙකුම මම ලියනවා සෑම තැනැත්තෙකුම බදු ගෙවිය යුතුයි. ඊළඟට අහන්නේ බදු ගෙවිය යුත්තේ කුමක් මතද? අපි බදු ගෙවිය යුත්තේ ලාභ සහ ආදායම් මත. බදු ගෙවිය යුත්තේ කුමන කාලයක් සඳහාද? අපි කියනවා තක්සේරු වර්ෂයක් සඳහා තමයි බදු ගෙවන්නේ. තක්සේරු වර්ෂයක්. මේ තක්සේරු වර්ෂය කියන්නේ කිසියම් වර්ෂයක 4.1 දිනෙන් පටන් අරගෙන ඊළඟ වර්ෂයේ 3.31 දක්වා කාලය. අප්‍රේල් 1 ඉඳන් ලබන වර්ෂයේ මාර්තු 31 වෙනකන් කාලයට තමයි අපි තක්සේරු වර්ෂය කියලා කියන්නේ. ගණනය කළ යුත්තේ කෙසේද? මේක ගණනය කළ යුත්තේ පනතේ උපලේඛන අනුව. ඒවැය සඳහන් කරන අනුපාත අනුව තමයි අපි ගණනය කිරීම කරන්නේ. ඉතින් මේ සාරාංශය පිළිබඳ පොඩි දැනුමක් අපිට තිබ්බොත් වඩාත් පහසුයි. සමාගමක් 2007 අංක 7 දරන සමාගම් පන්ති යටතේ සංස්ථාපනය කර ඇති නිසා නෛතික පුද්ගලභාවයක් තියෙනවා. එබැවින් සමාගම නමින් බදු ගෙවිය යුතුයි. සමාගමක් බදු ගෙවනු ලබන ආකාර දෙකක් තියෙනවා. එක වාර්ෂික පදනම. දෙවැනි එක තමයි කාර්තු පදනම. වාර්ෂික පදනමේදී ප්‍රවර්තන වර්ෂය සඳහා ඒ කියන්නේ අපේ වර්තමාන මූල්‍ය වර්ෂය සඳහා වන ආදායම් බද්ද ගෙවනු ලබන්නේ ඊළඟ මූල්‍ය වර්ෂයේදී. එයට හේතුව අපේ මූල්‍ය වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වුවත් මූල්‍ය වාර්තා පිළියෙල කිරීමට අපිට යම්කිසි කාලයක් ගත වෙනවනේ. උදාහරණයක් විදිහට 3.31 දිනෙන් මූල්‍ය වර්ෂය ඉවර වුණාට මූල්‍ය වාර්තා පිළියෙල කරලා ඒක අධ්‍යක්ෂකවරුන්ගේ අනුමැතිය ලබා ගැනීමට මාස කිහිපයක් ගත වෙනවා. එබැවින් සත්‍ය ආදායම් බදු තක්සේරුව සිදු කර ගෙවීම් කිරීමටද මාස කිහිපයක් ගත වෙනවා. නමුත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වියදම අපේ මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කළ යුතුයි. නමුත් ඇතුළත් කරන්න අපි සත්‍ය ආදායම් බද්ද දන්නේ නැහැ. මොකද එය දැනගෙන ගෙවීම් කරන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර අධ්‍යක්ෂ අනුමැතිය ලැබුණට පස්සේ. නමුත් අපේ මූල්‍ය ප්‍රකාශන වලට ආදායම් බදු වියදම ඇතුළත් කළ යුතු නිසා අපි එය ඇස්තමේන්තුවක් සිදු කරලා තමයි වියදම් විදියට ඇතුළත් කරන්නේ. කාර්තු පදනමට ආදායම් බදු ගෙවීමේදී ඔබ දන්නවා කාර්තුවක් කියන්නේ මාස 3ක කාලයක්. මෙතෙන්දී සෑම කාර්තුවකම ආදායම් බද්ද අපි ඇස්තමේන්තු කරලා ඊළඟ කාර්තුවේදී ගෙවනවා. වර්ෂයකට කාර්තු 4ක් තියෙනවා. පළවෙනි කාර්තුවේ ආදායම් බද්ද ඇස්තමේන්තු කරලා ඊළඟ කාර්තුවේදී ඒක ගෙවනවා. දෙවෙනි කාර්තුවේ ආදායම් බද්ද ඇස්තමේන්තු කරලා තුන්වෙනි කාර්තුවේදී ගෙවනවා. තුන්වෙනි කාර්තුවේ ආදායම් බද්ද ඇස්තමේන්තු කරලා හතරවෙනි කාර්තුවේදී ගෙවනවා.
හතරවෙනි කාර්තුවේ ආදායම් බද්ද ඇස්තමේන්තු කරලා ඒක ගෙවන්නේ ඊළඟ මූල්‍ය වර්ෂයේ පළවෙනි කාර්තුවේ. එතකොට ඔබ දන්නවා මෙතෙන්දිත් වර්ෂයක ආදායම් බද්ද ඇස්තමේන්තුවක්. නමුත් සත්‍ය වශයෙන් තක්සේරු කරලා ගෙවන බද්ද මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අදිබදු හෝ ඌනබදු වෙන් කිරීමක් අපි හඳුනා ගන්නවා. ඔබ හිතන්න යම් කිසි වර්ෂයක ඇස්තමේන්තු කළ ආදායම් බද්දට වඩා සත්‍ය වශයෙන් ගෙවන ආදායම් බද්ද වැඩි නම් ඇස්තමේන්තු කළ අගයට වඩා සත්‍ය බදු වියදම වැඩි නම් අපි කියනවා ඌන බදු වෙන් කිරීමක් කරලා තියෙන්නේ කියලා. මොකද සත්‍ය ගානට වඩා අඩුවෙන් තමයි අපි ඇස්තමේන්තු කරලා තියෙන්නේ ඌනයි. මේකේ අනිත් පැත්ත තමයි ඇස්තමේන්තු කර ආදායම් බද්දට වඩා සත්‍ය වශයෙන් ගෙවන ආදායම් බද්ද අඩු නම් අපි ගෙවන්නේ අඩු අගයක්, නමුත් වෙන් කරලා තියෙන්නේ වැඩි අගයක් නිසා එතෙන්දි කියනවා අදිබදු වෙන් කිරීමක් කියලා. එහෙනම් මේ ඇස්තමේන්තු වෙනස් වීමක්. ඉතින් මෙම ඇස්තමේන්තු වෙනස් වීම පෙර වර්ෂයට අදාළව ඇස්තමේන්තු වෙනස් වීම අපි ප්‍රවර්තන වර්ෂයේ ලාභයට ගැලපිය යුතුයි. අපි බලමු අපිට ඉදිරිපත් වෙන ගණන් කොහොමද විසඳන්නේ කියලා. මම මෙතෙන්දී සාමාන්‍ය අලුත් ප්‍රශ්නයක් සහ ගිය අවුරුද්දේ 2019 උසස් පෙළ ආදායම් බදු ගැලපිල්ල ඔයගොල්ලෝ එක විසඳනවා. බලන්න අපේ පළවෙනි ප්‍රශ්නය. සීමිත අශෝක පොදු සමාගමේ 2020 3.31 දිනට පහත මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරයි. රුපියල් 1000 වලින් දීලා තියෙනවා. 2019-20 වර්ෂය තුල ගෙවූ බදු 1260යි. 2019-20 කියන්නේ අපි ඉන්න ප්‍රවර්තන වර්ෂය. ඊළඟ 2018-19 වර්ෂය සඳහා බදු වෙන් කිරීම 50යි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ බදු වෙන් කිරීම 2019-20 වර්ෂය සඳහා බදු වෙන් කිරීම 1520යි. කියන්නේ මේ වර්ෂයට අදාළ ආදායම් බද්ද වෙන් කරන ගාන. අපිට යටින් කියනවා 2019-20 වර්ෂය තුල ගෙවූ බදු තුල 2018-19 වර්ෂයේ අවසාන කාර්තුව වෙනුවෙන් ගෙවූ 60000ක ආදායම් බදු ඇතුළත් වේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ අපි ගෙවන බද්ද ඇතුලේ තියෙනවලු ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවට ගෙවපු 60000ක බද්දක්. ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්දේ අවසාන කාර්තුවට වෙන් කිරීමක් කරන්නේ ඒක ගෙවන්නේ මේ අවුරුදු තුල නිසා තමයි මෙහෙම අපිට කියලා තියන්නේ. ආදායම් බදු සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන ගැලපීම් දක්වන්න කියලා කියන්නේ. අපි පළවෙනි වීඩියෝ එකේ ඉගෙන ගත්තා ආදායම් බදු කියන්නේ සටහනක්. අපි සටහනකින් තමයි මේක ඉදිරිපත් කරන්න ඕනි. ඒක නිසා මම සටහනින්ම මේක ගිණුම්ගත වෙන ආකාරය පෙන්නන්නම්. අපි මෙන්න මේ විදිහේ සටහනක් ගන්නවා සමාගම් ගාන තුල. සාමාන්‍ය සටහන් අංක 3 විදිහට තමයි ආදායම් බදු වෙන්නේ. මම ලියනවා මෙතන ආදායම් බදු. හරි. මේක ගලපන්නේ මෙන්න මේ විදිහට. අපි ආදායම් බදු කියන සටහනේ මුලින්ම ලියන්න ඕනි කාලච්ඡේදයේ ආදායම් බදු වෙන් කිරීම. කාලච්ඡේදයේ ආදායම් බදු වෙන් කිරීම රුපියල් 1000 වලින්ම සංඛ්‍යා ගන්න. දැන් ඔයාලා ගාන තුල බලන්න අපි ඉන්නේ 2019-20 වර්ෂයට 2019-20 වර්ෂයේ ආදායම් බදු වෙන් කිරීම කොච්චරද කියලා. ගාන තුල දීලා තියෙනවා 1520යි. මම මෙතන දාගන්නවා 1520. ඊට පස්සේ අපි මේකට කරන්න ඕනි පෙර වර්ෂයේ ඌන හෝ අදිබදු වෙන් කිරීම ගලපන්න ඕනි. ඌන වෙන් කිරීමක් නම් පෙර වර්ෂයේ තියෙන්නේ මේකට එකතු කරනවා. අදි වෙන් කිරීමක් නම් තියෙන්නේ මේකෙන් අඩු කරනවා. මොකද බදු කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීමක්. බදු ඇස්තමේන්තු වෙනස් වීම අපිට ප්‍රවර්තන වර්ෂයට තමයි ගලපන්න පුළුවන්. ඉතින් දැන් බලන්න ඔයගොල්ලෝ ඔයාලා ගාන තුල පෙර වර්ෂයට බදු වෙන් කරලා තියෙනවා 50. නමුත් ඒකේ යට ඡේදය තුල කියනවා පෙර වර්ෂයේ වෙනුවෙන් අපි බදු ගෙවලා තියෙනවා 60ක්. ගෙවන්නේ සත්‍ය ගාන. 60ක් සත්‍ය ගාන හැබැයි වෙන් කරලා තියෙන්නේ 50යි. එහෙනම් ඌන වෙන් කිරීමක් තියෙනවා. ඇත්ත ගාන 60යි වෙන් කරලා තියෙන්නේ 50යි. 10ක් ඌන වෙන් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ බලන්න ගිය අවුරුද්දේ ආදායම් බද්ද අඩුවෙන් වෙන් කරපු නිසා ගිය අවුරුද්දේ ලාභය වැඩි වෙන්න ඇති. ඒක නිසා මේ අවුරුද්දේ ලාභය අඩු කරලා පෙන්වන්න ඕනේ. මේ අවුරුද්දේ ලාභය අඩු කරන්න නම් බදු වියදම වැඩි කරන්න ඕනේ.
එහෙනම් අපි මොකද කරන්නේ? ඌන බදු වෙන් කිරීමක් නිසා මේ කාලච්ඡේදයේ බදු වෙන් කිරීමට ඌන බදු වෙන් කිරීම එකතු කරනවා. බැරි වෙලාවත් අදි බදු වෙන් කිරීමක් නම් තිබ්බේ මේකෙන් අඩු කළ යුතුයි. මම මේකට එකතු කරනවා. අපි ගිය අවුරුද්ද කියන්නේ 2018-19 වර්ෂය ඌන බදු වෙන් කිරීම මේක ගත්තේ 60න් 50ක් අඩු කළා. 60 කියන්නේ අපි පෙර වර්ෂය වෙනුවෙන් ගෙවපු බද්ද, 50 කියන්නේ වෙන් කරපු ගාන. ඒ දෙකේ වෙනස 10යි. එහෙනම් මේක එකතු කරාම එනවා 1530ක්. මෙන්න මේ 1530 තමයි අපි විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ආදායම් බදු කියලා පෙන්නන්නේ මේ 1530. ඊට පස්සේ අපි බලන්න ඕනි දැන් මේ වර්ෂය වෙනුවෙන් තව කීයක් බදු ගෙවිය යුතුද කියලා. මම ඒක සටහනක් නෙමෙයි ගන්න පෙර වැඩක් විදියට හරි වෙනම ඔයගලන්ට ගන්න පුළුවන්. මම පෙර වැඩක් කියලා දාලා ගන්නවා. කාලච්ඡේදයේ ආදායම් බදු වෙන් කිරීම. අපි කාලච්ඡේදයට ආදායම් බදු වෙන් කරා 1520ක්. ඔන්න මම ඒක ලියාගත්තා 1520ක්. අපි දැන් බලන්න ඕනි මේ වර්තමාන කාලච්ඡේදය වෙනුවෙන් අපි බදු කීයක් ගෙවුවද? ඔයාලා ගාන තුල බැලුවාම පේනවා ගාන උඩින්ම තියෙනවා 2019-20 වර්ෂය තුල ගෙවූ බදු 1260යි. හැබැයි මේ 1260 ඇතුලේ තියෙනවා ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවපු බද්ද 60ක්. එහෙනම් මේ අවුරුද්ද වෙනුවෙන් ගෙවලා තියෙන්නේ 1260න් ඒ 60 අඩු කරාට පස්සේ 1200යි. එහෙනම් අපි මේ අවුරුද්දට ගෙවලා තියෙන්නේ 1200යි. නමුත් 1520ක් අපි වෙන් කරනවා. එහෙනම් මේකෙන් අඩු කරනවා 2019-20 අදාළව ගෙවූ බදු. අපි ගෙවුවේ 1200යි. එහෙනම් කීයක් අපි ගෙවිය යුතුද? 320ක් ගෙවිය යුතුයි. මේක දාන්න ඕනේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ මේක නිරූපණය කළ යුතුයි. එහෙනම් මේක තමයි ආදායම් බදු ගැලපීම. සටහනට එන්නේ මේ කොටස විතරයි. මේක පෙර වැඩකින් වගේ අරගෙන අපිට ජංගම වගකීම් නිරූපණය කරන්න පුළුවන්. අපි එහෙනම් දෙවෙනි අභ්‍යාසයේ විදිහට කතා කරමු. 2019 ගිය අවුරුද්දේ උසස් පෙළ සමාගම් ගානේ ඇවිල්ලා තියෙන ආදායම් බදු ගැලපීම. බලන්න ගාන ඕගොල්ලන්ට මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. 2019 අවුරුද්දේ ගාන බැලුවාම ඒ සමාගම් අභ්‍යාසයේ ශේෂ පිරික්සුම තුල මෙන්න මේ තොරතුරු දෙක බදු සම්බන්ධයෙන් අපිට හොයාගන්න පුළුවන්. එකක් තමයි ආදායම් බදු ගෙවීම කියලා තියෙනවා ශේෂ පිරික්සුමේ 1950ක් හරපැත්තේ. ඊළඟට තියෙනවා 2018 4.1 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය කියලා 725. ඒ කියන්නේ පෙර වර්ෂයේ වෙනුවෙන් වෙන් කරපු ගාන. ගැළපිලි අංක 9 යටතේ තමයි ආදායම් බදු ගැළපිල්ල සමාගම් ගාන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියනවා මෙහෙම වසර තුල ගෙවූ ආදායම් බදු වල පෙර වර්ෂයට අදාළව ගෙවූ ලක්ෂ 6ක් ඇතුළත් වේ. 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම දහස් වලින් නම් 1920ක් ලෙසට ඇස්තමේන්තු කර ඇත කියලා කියනවා. හරි ඒකත් අපි මේ විදිහට අපි සටහන ඉදිරිපත් කරමු. බලන්න මම මෙතන පෙන්නනවා සටහන. සාමාන්‍ය මම කිව්වා සටහන අංක 3 ඉන්නේ. අපි ඒක ලියන්න නැතුව නිකන් ලියමු. ආදායම් බදු. ආදායම් බදු. ඒක අපි උඩින්ම ලියනවා කිව්වේ කාලච්ඡේදයේ බදු වෙන් කිරීම. මම මෙතන ලියනවා කාලච්ඡේදයේ බදු වෙන් කිරීම. අපිට අභ්‍යාසය තුල දීලා තියෙනවා කාලච්ඡේදයේ බදු වෙන් කිරීම 1920යි. රුපියල් 1000 වලින් මම දාන්නේ. රුපියල් 1000 වලින් අපි දානවා 1920යි. මේකට ගලපන්න ඕනි පෙර වර්ෂයේ ඌන හෝ අධිබදු වෙන් කිරීම. අපි බලමු ගාන තුල පෙර වර්ෂයට බදු වෙන් කිරීම කරලා තියෙනවා. ශේෂ පිරික්සුමේ තොරතුරු තුල තියෙනවා පෙර වර්ෂයට බදු ප්‍රතිපාදනය කරලා තියෙනවා 725. හැබැයි යට ගැළපිලි අංක 9 අපිට කියලා තියෙනවා පෙර වර්ෂය වෙනුවෙන් ගෙවලා තියනවලු ලක්ෂ 6ක්. ඒ කියන්නේ 600ක්. බලන්න 725ක් පෙර වර්ෂයට වෙන් කරලා තියෙනවා. අපි ගෙවලා තියෙනවා 600ක්. ගෙවන්නේ සත්‍ය ගානනේ. එහෙනම් සත්‍ය ගාන 600යි.
හැබැයි වෙන් කරලා තියෙනවා 725. ඒ කියන්නේ වැඩිපුර 125 වෙන් කරලා. අධිවෙන් කිරීමක් තියෙනවා. බලන්න පෙර වර්ෂයට 125ක් අධිවෙන් කිරීමක් නිසා මේ අවුරුද්දේ ආදායම් බදු වෙන් කිරීමෙන් එක අඩු කළ යුතුයි. මම එහෙනම් ලියනවා ඒක මේ විදිහට 2017-18 අධි බදු වෙන් කිරීම 125ක් තියෙනවා. ඒක මේකෙන් මම අඩු කරලා උත්තරය ගන්නවා 1795යි. එතකොට මේක තමයි මගේ කාලච්ඡේදයේ බදු වියදම් බවට පත් වෙන්නේ. බදු වියදම් බවට පත් වෙන්නේ මේක. මේක තමයි අපි විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය තුල ඇතුළත් කළ යුත්තේ. ඊළඟට එහෙම මම පෙර වැඩක් දාගෙන ගෙවිය යුතු බද්ද කීයද කියලා ගණනය කරන්න ඕනේ. මම පෙර වැඩක් දා ගන්නවා. පෙර වැඩ යටතේ මම ලියනවා ගෙවිය යුතු ආදායම් බද්ද. මේකත් මම ගන්නෙ මෙහෙමයි. අපි ඉස්සෙල්ලා මේක ලියන්න ඕනේ කාලච්ඡේදයේ බදු වෙන් කිරීම. කාලච්ඡේදයේ බදු වෙන් කිරීම තියෙනවා 1920ක්. දැන් අපි බලන්න ඕනේ මේ අවුරුද්ද වෙනුවෙන් කීයක් ගෙවලද කියලා. ඔයාලා ගාන බැලුවාම ගාන තියෙනවා ආදායම් බදු ගෙවීම කියලා 1950. ඔය 1950 ඇතුලේ පෙර වර්ෂය වෙනුවෙන් ගෙවපු 600 ඇතුළත් වෙනවා. එන 1950න් පෙර වර්ෂය වෙනුවෙන් ගෙවු 600 අඩු කරාම 1350යි මේ අවුරුද්ද වෙනුවෙන් ගෙවලා තියෙන්නේ. මේ බලන්න. එතකොට අපි දැන් මේ ඉන්නේ 2018-19. 2018-19ට අදාළව ගෙවීම තියෙන්නේ 1950න් 600 අඩු වෙන්න ඕන. එතකොට අපි ගෙවලා තියෙන්නේ 1350යි. එතකොට 1920ක් අපි ඇස්තමේන්තු කරා. ඒකෙන් ගෙවලා තියෙන 1350යි නම් අපිට දැන් ගෙවිය යුතු ගාන හොයාගන්න පුළුවන්. 570යි. අපි තවදුරටත් ගෙවිය යුතුයි 570ක්. මේක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් තුල නිරූපණය කරන්න අවශ්‍යයි. එහෙනම් මේ විදිහට තමයි 2019 උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ සමාගම් ගානේ ආදායම් බදු ගැලපීම විසඳන්නේ. ඉතින් මම හිතනවා දැන් ආදායම් බදු ගැලපීම පිළිබඳ ඕගොල්ලන්ට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මම මේ ටික මුලින්ම මේ වීඩියෝ විදියට කරන්නේ එකපාරට සමාගම් ගානක් අරගෙන හදන්න කලින් මේ පිළිබඳ අපිට දැනුම තිබීම අත්‍යවශ්‍යයි. එතකොට අපිට පහසුවෙන් සමාගම් ගාන විසඳ ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එක විදියට ඕගොල්ලන්ට ගෙන එන්නේ සමාගම් ගානේ අත්‍යවශ්‍යම ගැළපිල්ලක් වන දේපල පිරියතු උපකරණ ගැළපිල්ල කරන විදිය අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඒක කතා කරමු. එහෙනම් අපි එතෙන්දී හමු වෙමු. ඔබට සුබ දවසක්.